විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සිකුරාදා පියුම් වෙලත් එක්ක. සිකුරාදා පියුම් වෙලෙන් අපි ඔබට වැඩසටහන ආරම්භ කරනකොට මතක් කළා මොන වගේ කරුණු කාරණා සම්බන්ධයෙන්ද ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නේ කියන කාරණේ. නිරෝගීත්වය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඔබේ සුවතාවය ගැන බොහෝ දෙනෙක් මේ කාලවකවානු තුල කතා බහ කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණේ මතක් කරන ගමන් සුවර්ණ විශේෂාංගයේ සූදානම්ින් ඉන්න ඔබව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් කොහොමද ඔබට සුබ තත්ත්වයන් නිර්මාණය කරන්නේ සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් සුව කරන්න බැරි ලෙඩ රෝග වලට කොහොමද සුවයක් ලබා දෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා. අද අපි කතා කරන්නේ සුව නොවන තුවාල සම්බන්ධයෙන් කොහොමද සුවතාවයක් ලබා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් කතා බහ කරන්න. එහෙනම් ඉතින් සූදානම් වෙන්නේ ප්‍රවේශයක් ලබා ගන්න සුවර්ණ විශේෂාංගයට. හොඳයි. ඉතින් සුවර්ණ විශේෂාංගය තුළින් අද අපි කතා කරන මාතෘකාව ඔබ දන්නවනේ. මේ ගැන කතා බහ කරන්නට අපි බොහොමත්ම ගෞරවයෙන් මෙතරයට සම්බන්ධ වෙන්නට කියලා ආරාධනා කළා. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගුණරත්න වෛද්‍යතුමියට බොහොමත්ම ගෞරවයෙන් යුතුව සම්බන්ධ වෙන්නට කියලා. ආයුබෝවන් සුබෝදෑසනක්. ආයුබෝවන් සුබෝදෑසනක්. ඉතින් අද අපි මේ කතා කරන මාතෘකාවට යමු වුණාට පස්සේ ටිකක් සංකීර්ණ මාතෘකාවක්. වෛද්‍ය විද්‍යාවෙන් ගත්තත් අපිට දැසට පේන මානෙන් ගත්තත් මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මොන දෙයක් කොහොම වුණත් අපි කියනෝනේ සමහර වෙලාවට මේක නම් මහ තුවාලයක්. මේක නම් සුව කරන්න බැරිම දෙයක් වගේ දෙයක් අපි සාමාන්‍ය ජීවිතේදී කටවහරටත් කියනවා. ඔහොම කටවහරටත් අපි කිව්වට ඇත්තටම තුවාලයක් ඇති වුණාට පස්සේ මේක සුව කරන්න පුළුවන් තැනක තියනවද? මොනවගේ කාරණා සම්බන්ධයෙන් අපි වැඩිපුර කතා බහ කරන්න ඕනේ. අපි ප්‍රවේශයක් ලබා ගමු මේ තුවාල කොහොමද ඇති වෙන්නේ? තුවාල අපිට කොහොමද මේ සම්බන්ධ වෙන්නේ මේ ශරීරයත් එක්ක? අන්න එතනින්ම අපි අපේ කතා බහ ආරම්භ කරමු. ඔව්. ඔයාලට අපි හැමෝටම තියෙන විශේෂ අත්දැකීමක් තමයි අපි කාටවත් කියන්න බෑ අපේ ජීවිතේ අපිට තුවාල සම්බන්ධ අත්දැකීමක් නැහැ කියලා. සමහරට අපිට මතක නැති වෙති. නමුත් අපේ අම්මා සාක්ෂි දෙයි. මොකද අපි මේ ලෝකෙට ඉපදෙන වෙලාවෙම අපි අම්මට සම්බන්ධ වෙලා තියෙන වැදෑමහ කපපු අවස්ථාවේ ඉඳලම අපිට තුවාලයක් තියෙනවා. ඒතර අපි ඒක සුව කරගෙන තමයි මේ ලෝකෙට එන්නේ. එතකොට ඒක අපි ආයුර්වේද විදිහට කියනවා මේ නිජ තුවාලයක් කියලා. ඒ කියන්නේ ඇඟේ ඉබේට ඇති වුණු එකක් කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ හැමෝටම මතක ඇති අපේ මාස 8ක් අවුරුද්දක් වගේ වෙනකොට අපේ මේ ලංකාවේ විශේෂයෙන් කාන්තාවන්ගේ ඉන්දියාව වගේ රටවල දෙපාර්ශ්වයෙන්ම මේ කන වෙදිනවා. කර්ණ වේදනය කියන එක. ඒතර ඒකෙන් කරන එකේ එක බලාපොරොත්තුවක් තමයි අපේ ඇඟට ආගන්තුක තුවාලයක් හදලා ප්‍රතිශක්තිය හදන එක. අපි කවුරුත් ඒක දැනත් තිබුණේ අපි හිතුවේ මේ ලස්සනට ආභරණ දාන්න විතරක්ම කරන දෙයක් කියලා නෑ. එහෙම නෑ. අනිත් එක තමයි මේ තුවාලය සඳහා අපි ඉස්සෙල්ලම දාන්නේ මොකද්ද? රත්තරන්. රත්තරන් වලින් හදපු ආභරණයක් තමයි දාන්නේ. කියන්නේ රත්තරන් කියන්නේ අපේ ඇඟේ තියෙන විස බීජ හරණය සහ ප්‍රතිශක්තිය ඉහළම තත්ත්වයට ගෙනියන එක. ඒකට ඒක අපේ ඇඟට ඇතුළට සම්බන්ධ කරන්න හදපු එකක් තමයි මේ කර්ණ වේදන සංස්කාරය කියලා මේ ඊටාම ඉහළින් ආයුර්වේද කතා කරන්නේ. එතකොට මේ විදිහට ගත්තම අපි කාගේ ජීවිතේ අඩුම තරමේ අවස්ථා දෙක තුනක් හරි තියෙනවා තුවාලයක් සම්බන්ධයෙන්. එතකොට ඊට අමතරව අපේ ඇඟේ නොයෙකුත් හේතු නිසා අපේ තුවාලය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේවා විස්තර කතා කරනවා. ඊට පස්සේ බාහිර හේතු නිසා අපි වැටීමෙන් මොකක් හරි එකක් වැදීමෙන් එහෙම නැත්නම් අපි කියපු තැලීමෙන් එහෙම නැත්නම් හදිසි අනතුරකින් එහෙමත් නැත්නම් අපි කියමු සතෙක් කාලා හරි සතෙක් විදලා හරි එහෙම නැත්නම් විසක් ඇඟේ ගෑවිලා හරි මෙහෙමත් තුවාල ඇති වෙන්න පුළුවන් අපේ ඇඟේ. එතකොට ඊටත් අමතරව අමුතුම එකක් තියෙනවා. මේ දෙකටම නැති එකක් මොකද්ද? අපිට සමහරවිට ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී වෛද්‍යමය අවශ්‍යතාවය අනුව විද්‍යානුකූලව සැලසුම්ගතව අපේ ඇඟේ තුවාල හදනවා. ඒක හදන්නේ ගොඩක් වෙලාවට වෛද්‍යවරයා විසින්. එතකොට අපේ ඇඟේ ඒක සුව කරන්නේ ගොඩක් වෙලාවට වෛද්‍යවරයාගේම අනුදැනුම ඇතුව. වෛද්‍යවරයාගේ උපදෙස් මත. නමුත් අනිත් කියපු අවස්ථා දෙක සමහර වෙලාවට ඊට වඩා වෙනස් තත්ත්වයකට යන්න පුළුවන්. ඒක තමයි අපි මෙතන අද විශේෂයෙන් කතා කරන්නේ සුව නොවන සහ කාලීන තුවාල ගැන. හොඳයි. දැන් ඔය සුව නොවන සහ කාලීන තුවාල කියන තැනින් අපි නැවතුනේ. ඔය තැනින් නවත්තනකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් දීර්ඝ කාලීනව සුව නොවන තුවාලයක් තියෙනවා. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව මේකට කොච්චර බෙහෙත් කළත් මේකේ සුවතාවයක් නැහැ. මොන වෛද්‍ය විද්‍යාවට අනුව බෙහෙත් කළත් සුවතාවයක් නැහැ කියන තැනකට කෙනෙක් එන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම සුව නොවන තුවාල තියෙනවද? එහෙම නැත්නම් මේ මොනවද මේ තුවාල වර්ග? අපි එතන ඒ ගැනත් සඳහන් කරමු.
ඔව් දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකක් තමයි අපේ ඇඟ ඇතුලෙන් හැදෙන තුවාල වර්ග තියෙනවා. ඒකට සමහර විට අපේ ඇඟේ තියෙන වෙනත් හේතුත් බලපානවා. අපේ තියෙන වයස, අපේ තියෙන ශක්තිය, අපේ තියෙන ආහාර ජීර්ණය කිරීමේ හැකියාව ආදී වගේ ඊට වගේම අර වගේ ආහාර රටාව, අපේ තියෙන විහරණ රටාව ඊටත් වඩා විශේෂයෙන් අපේ ඇඟේ තියෙන වෙනත් රෝග තත්ත්ව. දියවැඩියා තත්ත්ව වෙන්න පුළුවන්, නහරගැටි ගැසීමේ තත්ත්ව වෙන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් හදුනහම එතකොට තියෙන අභ්‍යන්තර තුවාල. මේ අපි විශේෂයෙන් කතා කරන්නේ බාහිර තුවාල ගැන. ඒතර මෙන්න මේ වගේ හේතු නිසා අපේ ඇඟේ ඇඟ විසින්ම තුවාල හදන වෙලාවල් තියෙන. ඔයගොල්ලෝ අහලත් සමහරුගෙන විසර ගෙඩි තියෙනවා, විසප්පු තියෙනවා. සමහරු අපි ළඟට එනවා පිටේ ලොකු ගෙඩියක් ඔන්න හැදීගෙන එනවා. සමහරුන්ගේ කකුලේ ගෙඩියක් හැදීගෙන එනවා. සමහරුන්ගේ තට්ටම් ප්‍රදේශයේ හැදීගෙන එනවා. සමහරුන්ගේ මූණේ කුරුලෑ කියන්නේ ඇත්තටම තුවාල වල යම්කිසි අවස්ථාවක්. එතකොට මේ විදිහට ඇඟෙන් හැදෙන තුවාල වලට අපි කියනවා නිජ තුවාල කියලා. ඒ වගේම අර මං කියවා බාහිර හේතුන් නිසා හැදෙන ඒවාට කියනවා කියලා ආගන්තුජ තුවාල කියලා. එතකොට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා ආයුර්වේදයේ. ආගන්තුජ තුවාලයක් කියන්නේ අපි කියමුකෝ අපේ අත කැපුණොත්, අපේ ඇඟ සීරුණොත් සමහර වෙලාවට අපි ඒක ඒ වෙලේ ගණන් ගන්නේ නැහැ. අපිට ඒ වෙලේ ඒක මතක නැති වෙලා යනවා. මොකද චූටි සීරුමක්, චූටි කැපුමක් නිසා. නමුත් ඕක ටික දවසක් ගියාට පස්සේ මෙන්න එතන සැරව හැදිලා. මෙන්න එතන රතු වෙලා, මෙන්න ඉදිමිලා. එහෙම නැත්තම් අපිට ඇවිද ගන්න බෑ, අතනම් අත හොලෝ ගන්න බෑ. ඔන්න ඔහොම කාලයකට පස්සේ ඒ තුවාලය අපේ ඇඟේ ලක්ෂණත් එක්ක එකතු වෙනවා. සමහරුන්ට ඒකත් එක්ක උණ ගන්නවා, කණ්ඩ බැරි වෙනවා, වමන යනවා. මෙන්න මෙහෙම හේතු වෙනවා. ඒතර අපි කියනවා ප්‍රධාන වශයෙන් අපේ ඇඟෙන් ඇති වෙන ඒවා නිජ තුවාල කියලායි, පිටින් ඇති වෙන බාහිර තුවාල කියලායි. ඒතර මේ බෙදීමේ තියෙන විශේෂ වාසිය තමයි ආයුර්වේදානුකූලව අපි ප්‍රතිකාර කරනකොට කොහොමද ප්‍රතිකාර කරන්න කියන එක මේ අනුව තමයි අපි තීරණය කරන්නේ. හොඳයි. අන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් කතා බහ කරගෙන ඉන්නේ. දැන් සුව නොවන තුවාල තියෙන්න පුළුවන් කියලා කියවනේ. සුව නොවන තුවාල තියෙන්න පුළුවන්කම තියෙන සුවතාවයක් ලබා ගන්න අවශ්‍යයි කියලා තුවාල දෙන්න අපි එතනින්ම පටන් ගමු. කොහොමද මේ පියවරයන් සිද්ධ වෙන්නේ මේ සම්බන්ධයෙන්? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම තුවාලයක් අපි කියමුකෝ සමහරුන්ගේ ඔන්න එනවා ඇඟේ ගෙඩියක්. ඒ ගෙඩිය ඒගොල්ලෝ කියනවා ගොඩක්ම මේ වේදනාවයි. ඉවසන්න බැරි තරම් වේදනාවක් එනවා. ඒතර අපි ඒක කියනවා අපිට ඒ කියන්නේ වෛද්‍යවරයාට පේනවා ඒක අනාගතයේදී යම්කිසි විදිහකට මේක මේ තුවාලයක් ඇති වෙන්න යන්නේ කියලා. තව සමහරුන් කියනවා ඇවිල්ලා අපිට මේ රතු පාටට තියෙනවා, ඉදුමුවක් තියෙනවා. හරි වේගෙන් පැතිරෙනවා. සමහරට පැය ගාණක් වෙන්න පුළුවන්, සමහරට දවස් ගාණක් වෙන්න පුළුවන්, සමහරට මුළු කකුලෙම වෙන්න පුළුවන්, මුළු ඉන්ද්‍රියකම වෙන්න පුළුවන්. හරි වේගෙන් පැතිරෙනවා. අපිට ඒක පේනවා තව තුවාල වර්ගයකට යනවා. තව තුවාලයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා කාලයක් මෙතන නිකන් තිබුණා ඉදුමුමක් ඒක මම එච්චර ගණන් ගත්තේ නෑ. ඒක කසනවා. මේක නිකන් සීතලයි තදයි වගේ කියලා. ඒතකොට අපිට ඒක පේනවා අපෝසරය මෙහෙම තුවාලයක් බවට පත් වෙනවා කියලා. ඒ විදිහට එක එක විදිහට තුවාල ඇඟේ ඇති වෙන ක්‍රම තියෙනවා. අපිට ඒ අනුව තමයි ප්‍රතිකාර කරන්න සිද්ධ වෙන්නේ. හොඳයි. තුවාල ඇති වෙන ක්‍රම තියෙනවා කියලා සඳහන් කරලා පස්සේ ඔබතුමිය ලබා දීලා තියෙන ඡායාරූප කිහිපයක් අපි සතුව තියෙනවා. නමුත් සංවේදී මේ කාරණා මත තියාගෙන අපි ඉන් කිහිපයක් තෝරාගෙන තියෙනවා. ඒ වගේම මේ ඡායාරූප බලන්න අපහසු කෙනෙක් අපිව බලාගෙන ඉන්නවා නම් ඉතින් අපි ඔබට ආරාධනා කරනවා කරුණාකරලා තිරේ නිවතට වෙන්න. මොකද මේක සංවේදී කාරණාවක් මත තියාගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන කාරණාවක් හින්දා අපිට දැන් මේ ඡායාරූප කිහිපය දැක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මම හිතන්නේ. ඔව් මේ තියෙන්නේ ඇත්තටම මේ පුංචි තුවාල වගේක් කාලයත් එක්ක ලොකු වෙලා තියෙන්නේ. එතකොට සමහරක් වෙලාවට මේක තියෙන සැරව ඉවත් කරන්න, එහෙම නැත්නම් මැරුණු කොටස් ඉවත් කරන්න යම්කිසි ශල්‍ය කර්ම වලට භාජනය කරපු තුවාල තමයි මම පෙන්නලා තියෙන්නේ. සමහර වෙලාවට ඔය එකක්වත් නැතුව දියවැඩියාව නිසා ලොකු තුවාල ඇති වෙනවා. එතකොට ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නේ මොකද්ද? අපිට කකුලට සමු දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපේ ඇඟිලි වලට සමු දෙන්න සිද්ධ වෙනවා. අපි කියනවා කකුල් කපනවා කියලා හරිම සෝචනීය අවස්ථාවක්. ඉතින් නමුත් ඔය ඔබ දැක්ක තුවාල ඇත්තටම මේ වෙනකොට 90%කට එහා පැත්තේ සුව කරලා තියෙන්නේ. ඒවා ඇත්තටම ඇඟෙන් ඉවත් කරන්න කියලා නිර්දේශ කරපු ඒවා තමයි මම පෙන්වන්නේ. ඔය තියෙන්නේ සුව වෙච්ච අවස්ථාව. බලන්නකොළු ඉස්සලා දැක්ක තුවාල ටික ඔය තියෙන්නේ මාස 3කට පස්සේ සුව වෙලා තියෙනවා. මාස 3කට පසුව. විනුබ ආශ්‍රිතව ඇති වෙලා තියෙන. සම්පූර්ණ කකුල අර බලන්න කකුල යට සම්පූර්ණම නැහැ. කෑලි තියෙන්නේ. නමුත් දැන් ඔයගොල්ලෝ පස්සේ දැක්කේ කොහොමද? ඒක සුව වෙලා අර තියෙන්නේ. මාස 3කට පස්සේ සුව වෙලා තියෙනවා. දැන් රෝගියා මුලින්ම ආවේ ඇත්තටම අපිට රෝද පුටුවකින් දැන් සාමාන්‍ය අවස්ථාවේ ඇවිදිනවා. හරි සතුටුයි. හොඳයි. ඉතින් ඒ සතුට ඉතින් කෙනෙක්ව සුවපත් කරලා ලබන සතුට තරම් කොයිම විදිහකින්වත් වෛද්‍යවරයෙකුට සතුටක් නැහැ කියන කාරණේ මතක් කරන ගමන් දැන් අපි කතා බහ කරමු හිටපු මාතෘකාවට ආයෙත් යමුමු. දැන් අපි ඡායාරූප කිහිපයක් දැක්කනේ. දැන් ඡායාරූප දැකපු හැම එකක්ම අපි දැක්කේ ওই විනුබ ආශ්‍රිතව පාදාශ්‍රිතව ඇති වෙලා තියෙන ස්ථාන සම්බන්ධයෙන්. දැන් මේ රෝගී තත්ත්වයෙන් නැත්නම් මේ තුවාල ඇති වෙන ස්ථාන තියෙනවද? අපි ඒ සම්බන්ධව කතා කරමු. දැන් මේ ස්ථානවල විතරද මේ වගේ තුවාල තත්ත්ව නැති වෙන්න පුළුවන්කම තියෙන.
හුඟක් වෙලාවට ඉතින් ඔය අසුබ වෙලාවල් තියෙනකොට එහෙම නැත්නම් මේ සමහරු කියනවානේ මේ හොඳ කාලයක් නෙමෙයි මට යන්නේ ඔන්න වගේ තැන් තියෙනකොටත් ඔය වගේ ඉතින් සුව කරන්න අපහසු රෝගී තත්ත්වයන් තියෙනවා කියන කාරණේත් අපි අහලා තියෙනවා. ඒක එසේ වෙතත් අපි ආයුර්වේද විද්‍යාවට අනුව තමයි මේ කරුණු කාරණා කතා බහ කරන්නේ. දැන් අපි කතා බහ කරන්න අවශ්‍යයි කියන කාරණේට ප්‍රවේශයක් ගත්තොත් දැන් සඳහන් කළේ මම කොහොමද මේ තුවාල ඇති වෙන්න පුළුවන් තැන් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් විනුභාශ්‍රිතව තමයි අපි දැක්කේ. නමුත් මේ වගේ විවිධ තැන්වල ඇති වෙන්න පුළුවන් නේ. අපි එතනින්ම කතාව ආරම්භ කරමු. ඔව් දැන් අපි හැමෝම දන්න දෙයක් තමයි ගොඩක්ම දියවැඩියා රෝගීන්ට නිතරම තුවාල ඇති වෙනවා කියලා. ඒක ගොඩක් වෙන්නේ අන්තවල. අන්තවල කියන්නේ බොහෝ විට අපි දකින්නේ පාදේ. පාදේත් අර ඔබ කිව්වා වගේ වලලු කරෙන් පල්ලෙහා කොටසේ. එහෙම නැත්නම් පතුලේ. උඩු පතුලේ. එහෙම නැත්නම් ඇඟිලි ඔයගොල්ලෝ දැකලා ඇති. ඇඟිලි සමහරට කළු වෙලා ඒක මැරිලා ඉවත් කරන්නත් සිද්ධ වෙනවා. ඒතර බොහෝ වෙලාවට ඊළඟට යාළගේ එනවා දියවැඩියා තුවාල තව එන්න පුළුවන් තැනක් තමයි පිට ආශ්‍රිතව. පිටේ සමහරට ගෙඩි එනවා. එහෙම නැත්නම් තට්ටම් ආශ්‍රිතව වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ අහලා තියෙනවා නහර ගැට ගැසීම කියන රෝගය. එතකොට මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට මේ අපේ ඒත් කකුලේ වලලු කර ආශ්‍රිතව තමයි ගොඩක් තුවාල ඇති වෙන්නේ. එතකොට සමහරවිට ඒ තුවාල එච්චර ගැඹුරු නෑ. නමුත් මට හම්බ වෙලා තිනවා අවුරුදු 20 25 පරණ තුවාල සුව කරන්න තාම හම්බ වෙලා නැති අය. ඔය දැන් දියවැඩියා වගේ රෝගී තත්ත්ව තියෙන උදවියගේ හරියම අඩුවෙන් සුව වෙන්නේ කියලාත් කතාවක් තියෙනවා සහ අඩු කාලයක් ගත වෙනවා දීර්ඝ කාලයක් ගත වෙනවා කියලාත් කියනවා නේද? ඔව් ඒක තමයි කතන්දරේ. දැන් මං කිව්ව එකයි ගොඩක් වෙලාට දියවැඩියා රෝගියෙක්ගේ විශේෂයෙන් නහර ගැට ගැහුණු සමහරුන්ගේ ඔය රෝග දෙකම තියෙනවා වාසනාවකට. ඒතකොට ඒ වගේ කෙනෙකුට රෝගය සුව කරන්න සෑහෙන අමාරුයි. නමුත් සුව කරන්න පුළුවන්. ඒකයි හොඳම පණිවිඩය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේකට රහස තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඒ ඔයගොල්ලෝ දැකපු ඒ අයත් දියවැඩියා රෝගීන්. සමහරට සීනි 400 500 ගණන් වලට ගිය රෝගීන්. නමුත් අද වෙද්දී තුවාලත් හොඳ වෙලා සීනි මට්ටමත් ඉතා හොඳ මට්ටමකට පහළ බැහැලා තියෙනවා. එතකොට තව ගත්තොත් එහෙම දැන් අපි ස්ථාන විදියට ගත්තොත් දැන් ඒ අපි දකින්නේ හැම ආශ්‍රිතව තියෙන තුවාල. තව සමහරුන්ට සන්ධි ආශ්‍රිතවත් වෙන්න පුළුවන්. සමහරුන්ගේ මාංශ පේශි ඔයගොල්ලෝ අහලා තියෙන්නේ බත් කෙන්ද හරි සමහරුන්ගේ තුවාල තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇඳ තුවාල කියලා වර්ගයක් තියෙනවා. ඒක තියෙන්නේ කොන්ද ආශ්‍රිතව. එහෙම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කියනවා අපේ ඇඟේ තියෙනවා මේ මර්ම කියලා විශේෂ කොටසක්. ඒ කියන්නේ ඒවැ තුවාලයක් ඇතුනොත් ඇත්තටම හොඳ කරන්න අමාරුයි. ඔයගොල්ලෝ දැක්ලාද ගොඩක් වෙලාට මේ විවිධ රියානතුරු වලදී අපිට හිතා ගන්න බැරි තැන්වල තුවාල එනව නේද? ඔළුව ආශ්‍රිත වෙන්න පුළුවන්, බෙල්ල ආශ්‍රිත වෙන්න පුළුවන්, පපුව ආශ්‍රිත වෙන්න. එතකොට ඒ වගේ තැන්වලදී අපි කියනවා මේ මර්ම කියන්නේ ඇඟේ අපේ ජීවය පවත්වා ගන්න අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් සහිත ස්ථාන. ඒ වගේ තැන්වල තුවාලයක් આવොත් ඇත්තටම සුව කරන්න හරි අමාරුයි. ඒ වගේම රෝගියා සෑහෙන්න දුක් විඳිනවා. ඒතර ඊට අමතරව සමහරට ඔයගොල්ලෝ දැකලා ඇති දැන් සමහරුන්ගේ අස්ථි කැඩෙනවා මොකක් හරි හේතුවක් නිසා. වැටීමකින් වෙන්න පුළුවන්, අර වගේ හදිසි අනතුරකින් වෙන්න පුළුවන්. සමහරට ඒ අස්ථිය ඇනිලා එතන තුවාල ඇති වෙනවා. දැන් මට එකපාරක් හම්බුණා රෝගියෙක් එයාගේ ඇත්තට මේ අතේ මේ ඉහළ බාහුවේ කැඩිලා තුවාලයක් තිබුණා. මං හිතන්නේ අවුරුද්දක් විතර මේකෙන් සම්පූර්ණ සරව ගලනවා. ඉස්ම ගලනවා. මට රෝගියා කිව්වා මට මැරෙන්න හිතෙනවා කියලා. මොකද එච්චරට විඳවනවා සහ යාට පිළිතුරක් ලැබිලා තිබුණේ. ඒ අස්ථිය කැඩුණාම වෙන්නේ. ඒ වගේ අපේ ඇඟේ විවිධ කොටස්වල බාහිර තුවාලත් වෙන්න පුළුවන්, අභ්‍යන්තර ඇතුලෙන් තුවාල එනවා. දැන් ඔබතුමිය කිව්වා වගේ මුලින්ම අර අපි කියන්නේ ગેස්ට්‍රයිටිස් කියලා. අම්ල පිත්ත අවස්ථාවේ අපේ ආමාශය තුවාල තියෙනවා. ඒ නිසා තමයි අපිට අර දැවිල්ල එන්නේ, සමහරට වේදනාව වෙන්නේ, බඩ පුරෝ දාන්නේ වගේ. එතකොට ඒකට කරන ප්‍රතිකාර තියෙනවා. එතකොට ඉතින් අපිට ලං වෙන්න බෑ. එතකොට කරන ප්‍රතිකාර වෙනස්. අපි මේ බොහෝ දුරට දැන් කතා කරන්නේ මේ මතු පිට තුවාල වලට අපිට මොකද කරන්න පුළුවන් කියන එක. බාහිරේ නැති වෙන තුවාල. හොඳයි. දැන් ඒ සම්බන්ධයෙන් මේ විදිහට කතා කරමින් ඉන්න අතරතුරේදී දැන් කෙනෙක් කියන්න පුළුවන්කම තියෙනවා මේ තුවාල කොහොම හරි හොඳ කරගන්න ඕනේ. දැන් ඔබතුමිය ගාවට ඕනෑ තරම් ඇවිල්ලා ඇති වෛද්‍යතුමියනි මට මේ සම්බන්ධයෙන් මම බොහොම කලකිරීමකින් ඉන්නේ. මට මේක හොඳ කරගන්න බෑ. වෛද්‍යවරුන් සඳහන් කළා මේක හොඳ කරන්න බෑ. මේකට මේ වගේ ප්‍රතිකාර කළා වැඩක් නැහැ කියලා වගේ දේවල් කතා කරලා ඔබතුමිය හොයාගෙන එන වෙන්න පුළුවන්. හැබැයි එහෙම ආයෙත් මාස කිහිපයක් ගත වෙනකොට හොඳ ප්‍රතිඵල ලබාගත උදවිය ඕනෑ තරම් ඉන්නවා කියන කාරණේ සඳහන් කරන්නේ. ඒ සඳහන් කරපු කාරණාවත් එක්ක දැන් මේ වගේ තුවාලයක් හොඳ කරන්න කොහොමද පියවරයන් තියෙන්නේ? දැන් අද ඔබ ප්‍රතිකාර කළායි හෙට හොඳ වෙනවා කියන තැනක නෙමෙයි. එහෙම වුණා නම් විස්ම කර්ම වැඩක් වෙන්නට ඕනේ. නමුත් මේක හොඳ කරන්න පුළුවන් පියවරයන් ආයුර්වේද විද්‍යාව තුළ තියෙනවා කියන කාරණේ සඳහන් කළා. අපි මේ පිළිබඳවත් කියමු. කොහොමද තුවාලය ඇතිවන මුල් අවස්ථාව? ඒ වගේම සුව කරන ගන්න තැනට එනකන් ඒ මට්ටමට ටිකක් කොහොමද එන්න ඕනේ? ඔව් මෙතෙන්දී මම කියන්නේ පළවෙනි දේ තමයි රෝගයට ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් සමහරට අර ඔබ කිව්වා වගේ අද ඇවිත්ලා වෙරලා ලබන සතියේ සමහර තුවාල හොද කරගන්න අපිට බෑ. ඒකට යම්කිසි සාධාරණ කාලයක් අවශ්‍යයි. ඉතින් එතකොට අපි ඉස්සෙල්ලා මේ තුවාලේ පරීක්ෂා කරනවා. ඒකේ තියෙන වර්ණයෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේ තුවාලේ මොන මට්ටමේද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා යම්කිසි ගන්ධයන්. ඒකෙන් අපිට පුළුවන් මේ තුවාලේ ගැන අදහසක් ගන්න පුළුවන්. මේකේ තියෙනවා සමහර ශ්‍රාවයන්. ඔබ අහලා ඇති සමහර ගුණ ලේ යනවා. සමහරු කියනවා සැරව යනවා. සමහරු කියනවා වතුර වගේ යනවා. ඒ වගේ එක එක ශ්‍රාවයන් යනවා.
ඊට පස්සේ අර කිව්වා වගේ තුවාලේ ඇති වෙලා ගත වූ කාලය වැදගත්. කොච්චර පරණද කියන එක. ඊට පස්සේ අර අපි ඉස්සෙල්ලා කතා කළා වගේ ඇති වුණු ස්ථානය. ඊළඟට මේ රෝගියාගේ වයස. ඊළඟට මේ රෝගියාට හොඳට කන්න බොන්න පුළුවන්ද? මේ රෝගියාගේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඇවතුම් පැවතුම් කොහොමද? මේ කාරණා ගණනාවක් මත තමයි තුවාලේ සුව වෙන එක ගැන අපිට තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අවදි කියලා ගත්තොත් එහෙම දැන් සමහරු වෙනවා. ඔයගොල්ලෝ සමහරු දැකලා ඇති ගොඩාක් අර කළු පාට වෙච්ච, සැරව පිරිච්ච අපිට බරන්න බැරි තරම් අපහසු බොහොම නරක තුවාල. අපි ඒක ආයුර්වේද හඳුන්වනවා දෘෂ්ට ව්‍රණ කියලා. ආයුර්වේදයේ තුවාල වලට කියන වචන ගණනාවක් අපි පොදුවේ පාවිච්චි කරන දෘෂ්ට ව්‍රණ කියලා. එතකොට අපි ආයුර්වේදෙම තුවාල තියෙන රෝගියාට කියනවා ව්‍රණිත කියන වචනේ. බොහොම ගැඹුරෙන් කතා කරපු දෙයක් ආයුර්වේදයේ මේ තුවාල ගැන. එතකොට ව්‍රණිත කියලා ඊට පස්සේ මේ තුවාල රෝගියාව තියන්න කියන විශේෂ කුටියක් හදලා. අපි දැන් කියන වෝඩ් එකටත් වඩා නිකන් ICU මැනේජ්මන්ට් කියලා අපි දන්න භාෂාවෙන් ඒ වගේ ඒකට අපි කියනවා ව්‍රණිතාගාර කියලා. ඒ කියන්නේ මේ රෝගියාව එතන තියන්නලු. මොකද ඒකෙන් එයාගේ තුවාලය හොඳ වෙන්න තියෙන විස බීජයන් හැකියාව අඩුයි. එයාට තියෙන සැලකිලි වැඩි. එයාගේ තියෙන ප්‍රතිකාර ටික මේ නිතර හරියට කරනවා. ඒකට අවශ්‍ය ඖෂධ තියෙනවා. ඊළඟට ඒකේ දිගපල්ලා දීලා තියෙනවා ව්‍රණිතාගාරයක. ඒ පස්සේ ඇඳේ දිගපල්ලා ඇඳ තියන්න ඕනේ දිශාව. ඒක තියෙන බේත්. ඒකේ ඉන්න ඕනේ කවුද? ඔහොම ගොඩක් දේවල් කියලා තියෙනවා. එතකොට මම මේ කිව්වා දෘෂ්ට ව්‍රණ කියන එක සාමාන්‍යයෙන් හොඳ වෙන්නේ නැහැ. සදාකාලිකම ඒක ඒ මට්ටමේ තියෙනවා. ඒතර අපි ආයුර්වේද කරන පළවෙනි දේ තමයි මේ දෘෂ්ට ව්‍රණ කියන එකේ අර කියපු සැරව, මැරිච්ච සෛල කොටස් අයින් කරලා තුවාලේ රෝස පාට ලස්සන තුවාලයක් බවට පත් කරගන්නවා. අපි ඒකට කියනවා නිකන් සුද්ධ කළා කියන නිසා අපි ආයුර්වේද කියනකොට ශුද්ධ ව්‍රණ කියලා. එතකොට ශුද්ධ ව්‍රණය කියන එක තමයි වැවෙන්න පටන් ගන්නෙ. නැත්තම් වැඩෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි තුවාලේ ඔන්න දැන් මේ ටික ටික සුව වෙනවා කියලා අපි සතුටු වෙන්න පටන් ගන්න යන්නේ එතෙන්දී. එතකොට ඒකෙදි අපි වැවෙන තුවාලෙට කියනවා වෘහ්‍යමාන කියලා. කියන්නේ වැවෙමින් පවතින කියන තමයි එතන අදහස. ඒතර ඔහොම ගියාට පස්සේ මේක අපි කැලල අවස්ථාවේදී අපි කියනවා රූඩ කියලා. රූඩ කියන්නේ වැවිලා අවසానයි. හැබැයි ආයුර්වේද විදිහට තුවාලේ සුව වෙලා ඉවරයි කියලා අපි පිළිගන්නේ නැහැ. මොකද ආයුර්වේද විශේෂ කොටසක් තියෙනවා. වෛකෘතා පහක් ගිර. ඔයගොල්ලෝ දැකලා ඇති තුවාලයක් හොඳ වුණාම එක්ක තුවාලේ ඕනට වැඩි කළු පාටයි. අපේ හැමට වඩා කළු පාටයි. එක්ක සුදු පාටයි. ඒතර ආයුර්වේද කියලා තියෙනවා සුදු නම් කළු කරලා දෙන්න ඕනේ. කළු නම් සුදු කරන්න. ඒ කියන්නේ හැම පාට ගන්න කියනවා. ඊට පස්සේ කියනවා තුවාලේ තිබුත් යන සමහරුන්ගේ රෝම වැඩිපුර එක්ක වැවෙනවා. එක්ක රෝම වැවෙන්නේ නැතුව ඒ කොටස අතෑරෙනවා. එතකොට අපි කියනවා ඒකත් නිවැරදි කරලා දෙන්න කියනවා. ඊට පස්සේ සමහර වෙලාවට කියනවා එක්ක තුවාලේ නිසා ඉදිමුමක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් වලක් හැදෙනවා. ඒකත් නිවැරදි කරලා දෙන්න කියනවා. එතකොට බලන්න හරි ගැඹුරුයි. ඔයගොල්ලෝ කිව්වොත් පුදුම වෙයි. ආයුර්වේදයේ තියෙනවා තුවාල සුව කරන ක්‍රම 60ක්. ඉතින් ඒ තරමටම මේ තුවාලයක් සුව කරගන්න ආයුර්වේද විද්‍යාව තුළින් කොහොමද ඉඩහසරක් ලැබෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තමයි මෙහෙම කතා කරන්නේ. දැන් අපි සඳහන් කරන්නේ තුවාලයක් සුව කරගන්න තියෙන පියවරයන් ටික මොනවද කියලා. අද මේකට ප්‍රතිකාර කරලා හෙට හොඳ වෙනවා කියන තැනක නැහැ. කොහොම වුණත් දීර්ඝකාලීනව ප්‍රතිකාර කිරීමත් එක්ක සුව තැනකට සුව තත්යකට ගන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕනේ. හොඳයි. දැන් මේ පිළිබඳව මේ විදිහට කතා කරනකොට දැන් කෙනෙක් ඉන්න පුළුවන් කල් ගත වෙලා කාලය බොහොම ගත වෙලා නමුත් මේකට සුවතාවයක් ලැබිලා නැහැ. වෛද්‍යවරුන්ගේ විවිධ ප්‍රතිකාර ගන්නවා. නමුත් මේකට හොඳවීමක් නැහැ. මේක සුවවීමක් නැහැ. මනසට වදයක්, හිතට වදයක්, පවුලින් ආදරණීයන්ට වදයක්. ඔන්න ඔයගේ විවිධ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවනේ. මෙහෙම කාලයක් තිස්සේ තියෙන තුවාල වලින් මොන වගේ අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේක කොහොමද අපිට බලපාන්නේ? දැන් එතෙන්දී අපි බලන්න ඕන ඉස්සෙල්ලා මේ තුවාලයක් සුව නොවෙන්නේ කියලා. එකක් තමයි පළවෙනි දේ තමයි අපි මනසින් කලකිරිලා ඉන්නේ. දැන් මේ තුවාලේ නිසාම සමහරට වේදනාව නිසා යාට නිින්ද යන්නේ නැහැ, කන්නේ නැහැ, ඊළඟට එදිනෙදා කටයුතු ටික කරගන්න බෑ, අපිට වතුර ටිකක් බොන්න හිතෙන්නේ නැහැ, නාන්න හිතෙන්නේ නැහැ. අපි එදිනෙදා කටයුතු ටික හරියට කරලා නැහැ. දෙවෙනි කතන්දරේ තමයි එයාගේ ඇඟේ තියෙන කාලීන හේතු වර්ග වගේ දියවැඩියා වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නහරගටි ඇසිඩ් වෙන්න පුළුවන්. වෙනත් මොන හරි හේතු නිසා සමහරට අර අපි කිව්වාගේ අංශභාග වගේ රෝගියෙක් නම් එකම තැන නිසා එයාගේ අර ඇඳේ නිතර ගැටෙන නිසා මේ වගේ මොකක් හරි හේතුවක් තියෙනවා මේක පිටිපස්සේ. හොඳයි. හේතුවක් ගැන අහන්න තමයි මේ සූදානම් වෙන්නේ. පුංචි බාධා කිරීමක් කරලා නාලඩි මහත්මිය අපත් සමගින් ඉන්නවා. තමන්ගේ රෝගයක් සම්බන්ධයෙන් කතා කරන්න. දැන් මේ මාතෘකාවට සම්බන්ධම රෝගයක් නෙවෙයි. නමුත් මේ සුදු කබර රෝගය හැදුණු කෙනෙක් ඒ රෝගයට සම්බන්ධව කොහොමද මේ තමන්ගේ ප්‍රතිකාර ලබා ගත්තත් නිවැරදි ප්‍රතිකාර ලැබිලා නැහැ කියන තැන ඉන්න කෙනෙක්. අයිබෝවන්. නාලනි මහත්මිය අයිබෝන් හොඳයි ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මම හෙලෝ කියන්න සුදු කබර රෝගී හැදිලා තියුණු පොඩ්ඩක් දැන් ටිකක් හොඳ වෙනවා කියන ආයුර්වේද බෙහෙත් තමයි කරේ. ඔව් මේ මම ડોක්ටර්ගෙන් අහන්නේ දැන් මට පොඩ්ඩක් අසන රෝගීකුත් ඇවිල්ලා තියෙන්නේ. ඒකම
ඔව්. හොඳයි. අන්න ඒකට විසඳුමක් තියනවද කියන කාරණේ තමයි දැන කියා ගන්න අවශ්‍ය කරලා තියෙන්නේ. අපි ඕ සඳහන් කරමු. ඇත්තටම කියතොත් නාලිනි මහත්මිය දැන් ওই සුදු කබර කියන්නේ අපේ තියෙන තුවාල නම් නෙවෙයි අපේ චර්ම රෝග වලට අයිති එකක්. නමුත් ඇත්තටම ගත්තොත් සුදු කබර රෝගයට ප්‍රතිකාර කරන්නකොට අපිට කරුණු ගණනාවක් සලකලා බලන්න වෙනවා. එකක් තමයි ඒක පටන් ගත්තේ කොහෙන්ද කියන එක. ආයුර්වේදෙම දක්වලා තියෙනවා තොල් වලින් ඇඟිලි අග වගේ ස්ථාන වලින් පටන් ගත්තොත් සුව කරන්න හරි අමාරුයි කියලා. ඊට පස්සේ ප්‍රතිකාර කිරීමේදී ගොඩක් ගැඹුරු ප්‍රතිකාර වලට යන්න වෙනවා. මම දන්නේ නැහැ ඔබතුමීට කළාද කියලා වමන කියන ප්‍රතිකාරය කරන්න සිද්ධ වෙනවා. විරේචන කියන ප්‍රතිකාරය සිද්ධ කරන්න ඕනේ. සමහරට වස්ති කියන ප්‍රතිකාරයට යන්න ඕනේ. ඊළඟට අපි ස්ථානික ප්‍රතිකාර කියලා තව ගණනාවක් කරනවා. එතකොට මේ විදිහට ඒ ටික කරගෙන යන්න වෙනවා. මං හිතන්නේ ආයුර්වේද රෝහල් වල තියෙනවා චර්ම රෝග සායන කියලා එකක්. එතුමියට ළඟම තැනකට ගිහින් පිළිවෙලින් ගියොත් යම් කිසි විදිහකට උත්තරයක් ලැබෙයි. හැබැයි 100% සුව නොවුනොත් දුක් වෙන්න එපා. සමහර ප්‍රභේද තියෙනවා අසාධ්‍යයි කියලා තමයි ආයුර්වේදෙත් කියන්නේ. හොඳයි. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ විදිහට කරුණු කාරණා මතක් කරන අතරතුරේදී දැන් අපි කතා බහ කරමු හිටපු මාතෘකාවට ආයෙමත් එකතු වෙමු. අපි සඳහන් කළේ කොහොමද මේ රෝගී තත්ත්වය මේ තුවාලයක් හැදුනට පස්සේ මේක දීර්ඝකාලීනව තෙවීමත් එක්ක කොහොමද කෙනෙකුට බලපාන්නේ කියන කාරණේ අපි එතනින් අපි කතාව කියමු. දැන් මං කිව්වා ඒකට ශාරීරික දෝෂ සහ මානසික දෝෂ කියන දෙකම බලපානවා. ආයෙමත් බාධා කිරීමක් කරන්න වෙනවා. තවත් දුරකථන නමතුමක් තියෙනවා අපිට. පද්මිනී මහත්මිය අයිබෝවන්. හොඳයි. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න වෛද්‍යතුමියට. මේ වෛද්‍යතුමියගේ මගේ යටිපතුලේ තියෙනවා ගල් පැත්තක්. හව්. දැන් අවුරුදු 30කට 40කට කිස්තුයි. හොඳ මට හිතෙන්නේ ඔබ මේ සම්බන්ධයෙන් කතා කරන්න කලින් රූපවාහිනී ශබ්දය ටිකක් අඩු කරොත් හොඳයි. අපිට සුපැහැදිලිව ඔබ ඇහෙන්න. හොඳයි. දැන් හරිනේ. හොඳයි. අපිට නිවැරදිව ඔබට අහන්න පුළුවන්කම තියෙනවා. කියන්නකෝ අපිට දැන් ප්‍රශ්න යොමු කරන්නකෝ. මගේ දැන් මේ අතිපතුලේ තියෙනවා තුවාලයක් අවුරුදු 30කට 40කට කිට්ටුයි. ගල් කැලුමක් වගේ තියෙන්නේ. ඔව්. ඉතින් මම දැන් මේක 4-5 පාරක්ම ඔපරේෂන් කරා. ඔව්. ඒක අපි ගියේ නෑ ડોක්ටර් ඊට පස්සේ දැන් මම මේ ගල් කැලුම් තාස්ටර් අනුනවා. හා. ඉතින් ඒක අර වේදනාව කැක්කුම තියෙනවා ඔබතුමී කිව්වා වගේ නාන්න කරන්නවත් ගෙදර වැඩක් කරගන්නවත් හරිම අපහසුයි. හොඳයි මෙන්න මේක තමයි හොඳයි දැන් පැහැදිලිද වෛද්‍යතුමියට? ඔව් මට පැහැදිලි. දැන් ඇත්තටම අපි ගල් තැලුම කියන එක ගොඩක් වෙලාවට ඒ තුවාල ගණයට අයිති නැහැ. සාමාන්‍යයෙන් ආයුර්වේද රෝහල් බහුතරයක තියෙනවා මේ අග්නි කර්ම කියලා එකක්. අපි ඊළඟ සතියේක අපි මේ වැඩසටහනෙත් කතා කරන්න හිතන් ඉන්න එකක්. ඒ අර පුලුස්සන ප්‍රතිකාරයක් තියෙනවා. ඒක ඊටාම සාර්ථකයි ගල් තැලුම් වලට. හැබැයි හොඳට මතක තියාගන්න ඇත්තටම ගල් තැලුමක්ද නැත්නම් ගල් තැලුම් වගේම සමහර වෙනත් තුවාල වර්ග තියෙනවා. පටලැවිලි සහගත තැන්. එහෙම නැත්නම් අපි ගියොත් පුංචි තුවාලයක් තිබිලා අපි දන්නේ නැතුව ඒකට ගල් ඇතුළට ගිහින් මඩ ඇතුළට ගිහින් එන්නේ වගේ වෙලා සමහරට සර්ව සහිත තුවාල වෙන්නත් පුළුවන්. මොකද බොහෝ වෙලාවට කළා වසර 30කට ආසන්න කාලයක් තියෙනවා කියලා. ගැටලුවක් බවට පත්වලා දුක් විඳිනවා කියලා. ඔබතුමියට එන්න පිළිවෙලක් තියෙනවා නම් වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලට මම බලලා උදව් කරන්නම්. ඔව් ඉතින් උදව් ඒ විදිහට ලබා දෙන්න කැමැත්තෙන් අතරතුරේදී දැන් අපි අවසන් වශයෙන් සඳහන් කරමු දැන් අපිට මේ තෝරගෙන තියෙන මාතෘකාව දීර්ඝ කාලීනව කතා කරන්න තියෙන දෙයක්. ඒ නිසා තුවාලයක් සුව කරගන්න, තුවාලයකට හොඳ තැනක් එකතු කරගන්න සහ මේක සුවතාවයකටපත් වෙන්න වැදගත් වෙන්න ඕන කරුණු කරන සම්බන්ධයෙන් කතා කරමු. මම හිතන්නේ අද දවස් අවසන් කරන කලින් මේ වැඩසටහන අවසන් කරන කෙනෙකුට පණිවිඩයක් දෙන්න තියෙනවා නම් අවස්ථාවක් දෙන්න පුළුවන්. ඔව් මං හිතන්නේ අපි තව දවසක් කතා කරමු මේක සුව කරන ආකාරය ගැන ගොඩාක් දීර්ඝව විස්තර කරන්න ඕනේ. අනිත් එක දැන් අර තුවාලයක් සුව නෙවන කාරණාවලට ගත්තහමත් තුවාලයක් සුව කරන්න එකම උත්තරේ බේත් දැමීම නෙවෙයි. දැන් මං කොනේ ආයුර්වේද ක්‍රම 60ක් තියෙනවා කියලා. එතකොට රෝගියාගේ පැත්තේ තියෙනවා 80ක් විතර කැපකිරීමක්. අපි ඒ ගැන තව කතා කළේ නැහැ. අපි ඊළඟ දවසේ ටික කතා කරමු රෝගියාගේ පැත්තේ මොනවද ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ කියලා ඒ කැපවීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාටත් තියෙනවා හරි අනුපිළිවෙලට තුවාලේ හරියට අඳුරගෙන ප්‍රතිකාර පද්ධතිය හරි පිළිවෙලින් යොදන්න ඕනේ. නියමිත කාලෙදී යොදන්න ඕනේ. හොඳයි. දැන් මේ ඒ කියන්නේ මේ විදිහට කතා කරන අතරතුරේදී තවත් දුරකථන නමතුමක් තියෙනවා. මට හිතෙනවා මේ අද විශේෂාංගය අවසන් කරන්න කලින් ඒ ගැනත් අපි කියමු. සිල්වා මහත්මයා අයිබෝවන්. ආයිබන්ද. ඔව් අපිට සඳහන් කරන්නකෝ ඔබේ මගේ අතේ වැලමිට ළඟ. ඔව්. වෙලාව බලලා ඉමු නේද අපි. හොඳයි. සිල්වා මහත්මයා අපි වෙලාව බලලා ඉමු. හොඳයි. විසවිට වලින් ආරක්ෂා වෙන්න අවම තප්පර 20ක්වත් සබන් යොදා අත්සෝදන්න. ඩෙටෝල් වෙතින් මහජන සුවය පිණිස මතක් කිරීමක්. හඳුන්වා දෙන නව සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්. නොපෙනෙන විෂ බීජ මට්ටුයි පෙනෙන පැල්ලම් ඔට්ටුයි.
සියුල මහත්මයා අපිට ඉක්මනින් ප්‍රශ්නය යොමු කරන්න. හොඳයි. මගේ අතේ බැලමිටියේ බැලන් කීපයක් තිබ්බ රතු පාට වෙලා නිකන් කළු පාට වගේ. ඔව්. දැන් මේක මම දැන් ටික කාලෙ පොඩි කාලේ ඉඳලා මගේ තියෙනවා. දැන් ආනකොට නිකන් කිස්ම වගේ දුක්ක් දෙනවා මෙතන. ඔව්. දැන් කාම කරනවා. ඔව්. ඒක අන්තිම ගැම්බේ මේ කාණ ගත්තේ නෑ. හරි. මෙහෙම කරන්න ඕකට ඇත්තරම් වෙන්න ඕන දේ අපි පරීක්ෂා කරන්න ඕනේ රෝගියාව. දැන් කාලයක් තිබුණා කිව්වා රෝග ලක්ෂණ වෙනස් කිව්වා ඊළඟට ඇත්තරම එතුමාගේ අර කිව්වාගේ වයස තියෙන වෙනත් රෝග තත්ත්ව තව කාරණා ගණනාවක් තියෙනවා බලන්න. ඉතින් එක්කෝ ළඟම තියෙන ආයුර්වේද රෝහලක ශල්්‍ය සායනයට යොමු වෙන්න. එහෙම නැත්නම් මං කිව්වා වගේම වික්‍රමාරච්චියකට આવොත් මං උදව් කරනවා. හොඳයි. ඉතින් එහෙනම් ඉතින් ඒ උදව් ලබා ගන්න මේ විදිහට පැමිණෙන්නට වගේම එතුමියව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. පෞද්ගලිකව ඔබට අවශ්‍ය කරන කරුණු කාරණා දැන කියා ගන්න. ඒ වගේම ඔබට සුව නොවන රෝග සම්බන්ධයෙන් වගේම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම දුරකථන අංකය මම ඔබට සඳහන් කරන්නම්. 071 133 188 3 071 133 188 කියන දුරකථන අංකය ඔස්සේ පුළුවන්කම තියෙනවා මෙතුමියව සම්බන්ධ කරගන්න. එහෙනම් ඉතින් මේ ගැන කතා බහ කරන්නට අපත් සමගින් සම්බන්ධ වුණාට බොහොමත් ස්තුතියි. කතා කරන්න තෝරගත මාතෘකාව බොහොම පුළුල් මාතෘකාවක්. නමුත් අපි ලබන සතියේදීත් සූදානම්ෙන් ඉන්න ඔබ මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒ නිසා ලබන සතියේදීත් අපත් සමග සම්බන්ධ වෙන්නට කියන කාරණේ මතක් කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් දැන කියා ගන්න. එහෙනම් ඉතින් බොහොමත් ස්තුතියි අපත් සමගින් එකතු වුණාට. ආයෙමත් දවසක මුණ ගැහෙමු. අයිබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.